ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ අලුත් පාඩමකින් හම්බ වෙන්නේ කෘෂි ආර්ථික විද්‍යාව. ටිකක් ලොකු පාඩමක්. මේ පාඩමේදී ළමයින්ට ගොඩක් ගණනය කිරීම, ප්‍රස්තාර ආදියත් එක්ක ගැටෙන්න සිද්ධ වෙන හින්දා සමහරලාට සංකල්ප ග්‍රහණය කරගන්න ගියාම අමාරු වෙන පාඩමක්. ඉතින් අපි සරලව පැහැදිලි විදිහට ඔයගලන්ට උගන්වනවා. බලමු මේ පාඩමේ මූලික සංකල්ප ටික කොහොමද කියලා පාඩමේ පටන් ගැනීම. මුලින්ම බලමු මේ කෘෂි ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? දැන් භෝග විද්‍යාව තියෙනවා. එහෙම නැත්නම් භෝග නිෂ්පාදනය තියෙනවානේ. සත්ව පාලනය තියෙනවානේ. මෙන්න මේ දෙකේදී භෝග නිෂ්පාදනයේ සත්ව පාලනයේ මේ කටයුතු සඳහා මේ නිෂ්පාදනය වැඩි කරන්න යනකොට අවශ්‍යතාවයේ මිනිසාගේ ඊටාම අසීමිතයිනේ. ලොකු ඉල්ලුමක් තියෙනවා. බිත්තර එකක් දෙකක් නෙවෙයි, බිත්තර 1000 2000 නෙවෙයි, ලක්ෂයක් කෝටියක් කනවා. එතකොට අස්වැන්න ගත්තාම වට්ටක කිලෝ එකක් දෙකක් නෙවෙයි, කිලෝ 10 ගාණක් ඕනේ. මේ වගේ මිනිසුන්ගේ අසීමිත අවශ්‍යතා සපුර ගන්න ඕනේ. හැබැයි අපිට තියෙන්නේ සම්පත් සීමිතව. අසීමිත අවශ්‍යතා සපුරා ගැනීම, සීමිත සම්පත් වලින් ඉටු කර ගැනීම. එමනම් සීමිත සම්පත් භාවිතා කරලා කොහොමද මේ අසීමිත අවශ්‍යතා සපුරා ගන්නේ කියන එක විද්‍යාත්මකව හදාගන්නේ කෘෂි ආර්ථික විද්‍යාව පාඩමෙන්. අර්ථ දැක්වීම ඒකයි. ලියා ගන්න ප්‍රති අර්ථ දැක්වීම. එහෙනම් කෘෂි ආර්ථික විද්‍යාව පාඩම හැඳින්වීම ලියා ගන්න. ස්ටොප් කළා, ලියා ගත්තා. මේ බලන්න මේ පැත්ත. එතකොට පුතේ මේ කෘෂි ආර්ථික විද්‍යාවේ වැදගත්කම අපි ඉගෙන ගන්න වෙනවා. මොකද්ද මේකේ වැදගත්කම? එකක් තමයි මේ සීමිත සම්පත් භාවිතයෙන් අපිට අසීමිත අවශ්‍යතා සපුර ගන්න පුළුවන්. අනිත් එක තමයි ලාභය පදනම් කරගත්තු ව්‍යාපාරයක්නේ. වර්තමානයේ තියෙන දේ ලාභය තමයි හැම එකටම මුල. එහෙනම් මේ ලාභය පදනම් කරගත්තු ව්‍යාපාරිකාංශයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා නම් මේක ඉගෙන ගන්න ඕනේ. කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. තේරෙනවද? නොදැන්න ගොවිතැන දැන වෙළඳාම කියලා නිකන් නමට කතාවට කියන්නේ. වෙළඳම් කරනවා නම් අපි දැනගන්න ඕනේ. ගොවිතැන් කරගන්න නොදැන්න කෙනෙකුට උනත් මොන හරි හිටෙව්ව පැලෙනවා. හැබැයි ඒක ඉතින් හරි නෑ. නමුත් එහෙම අද වර්තමානයේ නිකන් යනවා. ඒත් එක්කම තමයි මේ නිෂ්පාදනයේ තියෙන සම්පත් සීමිතයි. සීමිත සම්පත් අපි කළමනාකරණය කරගන්න ඕනේ. මේකට තමයි කෘෂි ආර්ථික විද්‍යාව අපි ඉගෙන ගන්න ඕනේ වෙන්නේ. දැන් ඕකෙදි බැලුවාම කෘෂිකර්මයේ නිෂ්පාදන මාතෘකාවලියම කෘෂි ආර්ථික විද්‍යාව. කෘෂිකර්මාන්තයේදී කෘෂිකාර්මික නිෂ්පාදන අපි ආකාර දෙකකට බෙදනවා. නිපැයුම්, නිමැවුම් ආකාර දෙකයි. එකක් තමයි භාණ්ඩ, අනිත් එක තමයි සේවා. තේරුණාද? මේ භාණ්ඩ හදන එකට, සේවා හදන එකට, මේ නිෂ්පාදන සාධක වලට භාවිතා කරන මේ නිෂ්පාදන සාධක හදන්න, භාණ්ඩයන් නිපදවන්න, එහෙම නැත්නම් සේවාවක් නිර්මාණය කරන්න භාවිතා කරන සාධක නිෂ්පාදන සාධක කියලා කියනවා. එහෙනම් මෙව්වා නිෂ්පාදනය කරන්න නිෂ්පාදන සාධක අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොනවාද මේ නිෂ්පාදන සාධක? නිෂ්පාදනය කරන්න විවිධ දේවල් භාවිතා කරනවා. ඒවාට කියනවා නිෂ්පාදන සාධක කියලා. මේ නිෂ්පාදන සාධක ආකාර කිහිපයකට බෙදෙනවා. එක අපිට පුළුවන් නිෂ්පාදන සාධකයක් විදිහට භූමිය, 2 ප්‍රාග්ධනය, භූමියයි ප්‍රාග්ධනය ඔක්කොම විස්තර කරනවා ඉදිරියේදී. ඊළඟට අපිට ගන්න පුළුවන් නිෂ්පාදන සාධක විදිහට ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. භූමියයි ප්‍රාග්ධනයයි ශ්‍රමය
ව්‍යවසායකත්වය. මෙන්න මේකෙදී ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියන්නේ මානවයා විසින් මිනිසා භාවිත කරන මානව සම්පත්. හැබැයි භූමියයි ප්‍රාග්ධනය කියන්නේ භෞතික සම්පත්. භෞතික සහ මානව සම්පත්. ඕනනම් නිෂ්පාදන සාධක භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියලා හතරක් තියෙනවා. ඒකෙදි භූමියත් ප්‍රාග්ධනයත් යන්නේ භෞතික පැත්තට, ශ්‍රමයත් ව්‍යවසායකයත් යන්නේ මානව සම්පත. එහෙනම් මෙන්න මේ හතර භාවිත කරලා තමයි ඕනෙම භාණ්ඩයක් නිපදවන්නේ, ඕනම සේවාවක් නිපදවන්නේ. goods and services. goods and services ලංකාවේ බහුලවම තියෙන සේවා. ප්‍රවාහන සේවය, පරිපාලන සේවය, අධ්‍යාපන සේවය, සෞඛ්‍ය සේවය, මේ මොනවා ගත්ත සේවාවන් තමයි ලංකාවේ වැඩිම තියෙන්නේ. භාණ්ඩ වලට අමතර සේවාව ගොඩාක් තියෙනවා. ඉතින් අපි එක එක නිෂ්පාදන සාධක ගැන කතා කරගෙන යනකොට අපි පළවෙනියෙන්ම කතා කරමු මේ භූමිය කියන නිෂ්පාදන සාධකය. භූමිය අපි කතා කරන භෞමික අඛණ්ඩතාවය, අඛණ්ඩ භූමියක අවශ්‍යතාවය. භූමිය කියන්නේ පුතේ ස්වභාව ධර්මයා ලබා දීලා තියෙන මිනිසාට නිපදවන්න බැහැරි, තේරුණාද? සියලුම ස්වභාවික සම්පත් වල එකතුවක්. එතකොට භූමිය කියන්නේ ලෑන්ඩ් එක නෙවෙයි ළමයි. ලෑන්ඩ් එක කියන්නේ නිකන් හිස් ඉඩමක් කියන එක නෙවෙයි මේ භූමිය කියන්නේ. ස්වභාව ධර්මයා ඒක උඩ දාලා තියෙනවා. හිතන්න මේ භූමිය මත තියෙනවා ගහක්, දිය ඇල්ලක් තියෙනවා, කන්දක් තියෙනවා. මේ ඔක්කොම භූමිය කියන නිෂ්පාදන සාධකය. එතකොට දිය ඇලි, ගංගා, වනාන්තර, දැන් කොහොමද දිය ඇල්ලක් සාධකයක් වෙන්න, නිෂ්පාදන සාධකයක් වෙන්න කියලා හිතුවොත්, දැන් ටුවරිසම් කරන කෙනෙකුට භූමිය කියන එකේ තියෙන දිය ඇල්ල සල්ලි උපයන්න භාවිත කරන්න බැයිද? මහා කන්දක හදන ලස්සන කොටේජ් එකක් ගහලා හදන මේ හොටෙල් එකක, රූම් එකක, හොටෙල් එකකට බැයිද ඒ කන්දේ තියෙන වටපිටා සෞන්දර්යය විකුණා ගන්න, සල්ලි කරගන්න පුළුවන්. අන්න ඒක තමයි භූමිය කියන්නේ, නිෂ්පාදන සාධකයක් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ භූමියේ ඔය ගස්වල ගස් වැල් ටික, සතාසියව පාවා, khනිජ සම්පත, මැණික් කරා මේවා අයින් කළාට පස්සේ භූමිය තමා වැදගත්ම නිෂ්පාදන සාධක. හේතුව වෙයි ශ්‍රමය කියන එකේ වැඩක් නැහැ නේ පුතේ භූමිය නැතුව. අහසේ පාවෙවි ශ්‍රමය දාන්න බෑනේ, භූමියක් එපෑ. දැන් මේ මං හිටගෙන ඉන්නේ භූමිය මතයි. නම් භූමිය තමා ඊටමත් වැදගත්ම රටක තියෙන නිෂ්පාදන සාධකය. ඉතින් මේ භූමිය කියන සාධකයට විශේෂ වූ ලක්ෂණ මොනවාද තියෙන්නේ? මේක ස්වභාව ධර්මයා දීලා තියෙන, නොමිලේ දීලා තියෙන දායාදයක් එක. තේරුණාද? භූමිය හදන්න සාමාන්‍යයෙන් නිපදවන්න මූලික වියදමක් යන්නේ නෑලු. දැන් ඕගොල්ලෝ වරදවා වටහා ගන්න එපා. ස්වභාව ධර්මයා නිකන් හම්බෙලා තියෙන දීලා තියෙන භූමියට වියදමක් යන්නේ නෑ. ඕක සාමාන්‍ය නිෂ්පාදන සාධකයක් කියන අර්ථයෙන් බැලුවාම භූමිය කියන එක නොමිලේනේ හම්බෙන්නේ. ඒකයි. නැතුව අපිට වියදමක් දරන්න වෙනවා ඒක මිලදී ගන්න එහෙම දැන් කාලේ නම්. හැබැයි අතීතේ නම් ඉඩම් අල්ල ගන්න එයාගේ මහන්සියේ එයා වැටිනී හිටව ගන්නේ කොහෙද? ඒ භූමිය ඔහුගේ. හේනක් කොටන්න අදට වර්තමානයේ කැලේ ගිහිල්ලා වට කරගත්තොත් ඒ භූමිය ඔහුගේ. ඒකට සල්ලි අය කරලා නැහැ. හැබැයි භූමිය අත්පත් කරගත්තාට පස්සේ ඒක වැඩි දියුණු කරන්න, ඒක සංවර්ධනය කරන්න ඔබට වියදමක් දැරීමට සිද්ධ වෙනවා. ඇලවල් කපන්න වෙනවා, ගොඩ කරන්න වෙනවා, වැටි ගහන්න වෙනවා. ඔන්න භූමියේ තියෙන ලක්ෂණ. තව භූමිය ෂෝක් ලක්ෂණ වගේ තියෙන මොකද්ද? භූමිය කියන එකේදී භූමිය භෞතිකව කවදාවත් සංරචනය කරන්න බෑ. නැත්නම් භෞතිකව සංචරණය කරන්න බෑ, කොහෙන් කොහෙටවත් ගෙනියන්න බෑ. තිබ්බ තැනම තමයි. එංගලන්තයේ භූමියක් ගත්තොත් එංගලන්තයේ එක. ඒ භූමිය ඊටාම වැදගත්, ලංකාවට ගෙනලා හයි කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් භූමිය කියන්නේ සංචරණය කරන්න බැරි, ඇවිදින්න බැරි එකම තැන තියෙන වස්තුවක්.
භූමිය සංචරණය කරන්න බැරි වුණාට භූමියේ තියෙන වැඩේ භූමියෙන් ගත්තු කාර්ය ප්‍රයෝජනය මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක දවසක අපි හිතමුකෝ මෙතන කුකුළු කොටුවක් දාපු භූමියක් තව අවුරුද්දක අපිට එළවලු වගා කරන්න ගන්න පුළුවන්. එහෙනම් දැන් කුකුළු අස් වෙන්න ආවේ, මස් අස් වෙන්න ආවේ, බිත්තර අස් වෙන්න ආවේ. ඊළඟ අවුරුද්දේ එන්නේ මේකේ අලබෝග අස් වෙන්න. ඊළඟ අවුරුද්දේ එනවා පලාකොළ අස් වෙන්න. මේ අස් වෙන්න මාරු වෙනවා. එහෙනම් භූමියෙන් කියන නිෂ්පාදනය වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි භූමියේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ අන්න ඒ වගේ භූමිය සංචරණය කරන්න බෑ. නොමිලේ දායද හදන්න වියදමක් යනවා. අන්න ඒ වගේ භූමියේ වැදගත්කම් ටිකක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ භූමිය කියන එක ලෑන්ඩ් කියන එක ලියාගන්න. ස්ටොප් කරලා රයිට්. ඒකේ වැදගත්කම් තියෙනවා ඔන්න ඔහොම දීලා ඒක ලියාගෙන තියෙන්නේ ඕගොල්ලෝ ලියලා දීලා තියෙනවා. ඊළඟට භූමියේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන් උපක්‍රම. අපිට පුළුවන් පුතේ සමහර භූමිය වගාවන්ට භූමිය පිහිටීම බලලා ඔයාට යෝග්‍ය ක්‍රමය. කුකුළු කොටුවක් හදන්න දැන් ගල් වැලි වැඩි තැනක් නම් අපිට භෝග වගා කරන්න බෑ. ඊට පස්සේ භූමියේ තියෙන තැන්වල පස දේශගුණය ඔක්කොම සලකලා බලලා නිෂ්පාදන ක්‍රියාවලිය යොදවන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද? ජල සම්පාදනය, කෘත්‍රිම පුහරේදීම වගේ උපක්‍රම යොදලා භූමියේ කාර්යක්ෂමතාව වැඩි කරන්න පුළුවන්. තවත් පුළුවන් දැන් ඔය කුඹුරු ඉඩමක් වගේ එකක් ගොඩ කරලා අපිට පුළුවන් ඒ භූමියේ ගොඩනැගිල්ලක් හදන්න. ඒ වගේ පටන් ගන්නත් පුළුවන්. ඒක තමයි මේ අවසාන තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික ඕගොල්ලන්ට දීලා තියෙනවා. අපි ඊළඟ භූමියෙන් පස්සේ අපි එනවා මේක දැන් කතා කරන්න පුතේ මේක හරි. අපි එනවා කතා කරන්න මේ ශ්‍රමය කියන එක. ශ්‍රමය කියන එකේ ලක්ෂණ මොනවාද? ශ්‍රමය කියන්නේ මොකද්ද? ආර්ථික උපයෝගීතාව වැදගත්කම. මේ ආර්ථිකමේ වැදගත් වෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න වැය කරන ශක්තිය තමා ශ්‍රමය කියන්නේ. හැබැයි මතක තියාගන්න මේ ශක්තිය එක්ක කායික ශක්තිය එහෙම නැත්නම් මානසික ශක්තිය කියලා දෙකක් තියෙනවා. කායික ශක්තියක් තියෙනවා, මානසික ශක්තියක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මුදල් වැඩියෙන්ම හම්බ කරන්නේ කායික ශක්තියෙන් ශ්‍රමය විකුණන අය නෙවෙයි. පොල් කඩන්න කායික ශක්තිය ගොඩක් වැය වෙනවා. කාණුවක් කපන්න කායික ශක්තිය වැය වෙනවා. කළු ගල් ටිකක් ඇදලා දාන්න කායික ශක්තිය වැය කරනවා. හැබැයි ඒගොල්ලෝ හම්බ කරන මුදල් අඩුයි. මානසික ශ්‍රමය වියදම් කරන මිනිස්සු, මානසික ශ්‍රමය අලෙවි කරන මිනිස්සු තමයි ලංකාවේ වැඩියෙන්ම මුදල් උපයන්නේ. ක්‍රමේ වැරදි ඉතින්. මානසික ශ්‍රමය සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් ලෙඩේ බලලා චාර්ජ් වෙනවා සාමාන්‍ය රුපියල් 4000ක් 2000ක් 3000 5000ක් විතර ගන්නවා. මේ විනාඩියක්වත් නැහැ. ඉඳගන්න මොකද්ද තියෙන ලෙඩේ? ඔකට මේක කරන්න කියලා මේ මානසික ශ්‍රමය විකුණන්නේ. පරිපාලන සේවයේ මුල් පිටුවල ඉන්න ඔය බඩ තඩි මහත ලොකු පරිපාලකයෝ මැනේජර්ලා පුටු ඉඳගෙන කැරක් ඒගොල්ලෝ තමයි ලොකුම ගාණ හම්බ කරන්නේ. එතකොට ඒගොල්ලෝ බඩු භාණ්ඩ අලෙවි කරන සේවකයා පාරේ දුව එයා තමයි අලෙවි කරන්නේ කම්පැනි බඩු ටික. එයාට අඩුවෙන් හම්බ වෙන්නේ. ඒක හරි වැරදිනේ සර්. අරගොල්ලන්ට වැඩියෙන් හම්බෙන්න එපා කියලා කිව්වා. ඒක තේරෙයි. මානසික ශ්‍රමයේ විකුණන එක, මානසික ශ්‍රමයෙන් වැඩ කරන එක ගොඩක් අපහසුයි. ඒකට දැනුම ඕනේ. ඒකට කුසලතාවය ඕනේ. ඒකට ගොඩාක් කල් ඒකේ යෙදිලා අත්දැකීම් ඕනේ. මානසික ශ්‍රමය විකුණන අය පොඩි වැරදීමක් වුණොත් ටක් ගාලා ගරහාවට ලක් වෙනවා. ඉංජිනේරුවෙක්ට මානසික ශ්‍රමය විකුණන්නේ. ඉංජිනේරුවාගේ මානසික ශ්‍රමය විකුණලා මේක මෙහෙම හදන්න කිව්ව එකට අනුව බිල්ඩිම හදලා ඉවරලා හදන්නේ බාස්ලා. කඩම් වැටුණොත් බයිනවට ගෙන්නලා ගෝලයා ඔයා තමයි කැකිල්ල රජ්‍යරෝ නම් එහෙම කළා. මැටි අනපු කලේ ලොකු උන එහෙම කියලා. එහෙම ගෝලයන්ට බයින්නේ නැහනේ. බයින්නේ ඉංජිනේරුවට. මොකද්ද මේ වේල්ල කඩාගෙන ගියා? කවුද මේ හදපු ඉංජිනේරු? කවුද කම්පැනිය? මානසික ශ්‍රමය වෙනුම් අහනවා. ලෙඩා මලහම දොස්තර බැනුම් අහනවා.
මේ ලෙඩෙක්ට මෙහෙම වුණා. විභාග ප්‍රතිඵලය දුන්නාම ගුරුවරයා බැනුම් අහනවා මානසික ශ්‍රමයේ විකුණන්නේ. හැබැයි කායික ශ්‍රමයේ විකුණන මිනිස්සු පොල් ටිකේ කලටි පොල් ටික කැඩුවා කියලා බැනුම් ආලා එතනින් ඉවරයි. සමහරවල්ලාට බැනුම් අහන්නෙත් නැහැ. මානසික ශ්‍රමය තමයි ලොකු මුදලක් අය කරන්නේ. එතකොට මේ මැනේජර් එතන ඉඳගෙන එයා දෙන ෆෝන් කෝල් වලින් එයා දෙන පණිවිඩයෙන් තමයි අනිත් ඔක්කොම රන් වෙන්නේ. ඒ සමහර මිනිස්සු ඉන්නේ මොකක් හරි නේද? ඔකට ස්විමින්තිය හරි දාන්න කිව්වම එච්චරයි. ස්විමින්ති දාලා බලාගෙන ඉන්නවා. ඊට අනන්න දැන් පටන් ගන්න වතුර ටිකක් දාන්න. වතුර ටික දාලා බලන් ඉන්නවා. මාතේ වතුර දාන්න කිව්වේ. ඒක වගේ මේ දැනුමක් නැහැ එතනින් එහාට වැඩක් කරගන්න. මේ ස්විමින්ති යන්න එකටම නෙවෙයි කියවේ පුතේ. මොකද බාස්ලා ඒගොල්ලෝ මේගොල්ලොත් කරන්නේ ඊටාම බැරෑරුම් රාජකාරිය. බදාමනන එක්කිනාටත් ගෞරවයක් තියෙන්න ඕනේ. මම මේ කියන්නේ ශ්‍රමය කියන එක කායික ශ්‍රමයට ලංකාවේ වටිනාකම අඩුයි. මානසික ශ්‍රමය වටිනවා කියන එක කියන්නේ. ඒක තමයි ඔබට ඉගෙන ගන්න කියන්නේ. ඔයගොල්ලෝ ඉගෙනගෙන උඩට ගියොත් එහෙම ඔයගොල්ලෝ මානසික ශ්‍රමිකයෝ. ඔයාගේ දැනුම අලෙවි කරන්නේ. ඔයාට ලොකු ගාණක් හම්බ කරන්න පුළුවන්. ඒතකොට දොස්තර ඉංජිනේරු ගල් මේ කල් බදාමනන වගේ මහන්සිය මේවා කරන්නේ නේද? ඒ වගේ වෙන්නේ නැහැ. රයිට්. එතකොට ශ්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේ ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කරන්න පුළුවන්ද පුතේ? ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කරන්න බෑ. ශ්‍රමය තියෙන්නේ මගේ ඇඟ ඇතුලේ නම් මගේ වෙන් කරලා ගන්න බෑ. හැබැයි ශ්‍රමය මිල දීලා ගන්න පුළුවන්. අරයා බදාමනන එක්කෙනාට කියනවා ඉංජිනේරුවට කියනවා මං රුපියල් මෙච්චරක් දෙනවා මගේ ගේ හදන්න. ශ්‍රමය විකුණන්න පුළුවන්. වෙන් කරලා ගන්න බෑ. අනේ ඔයාගේ ওই ශක්තියෙන් ටිකක් මට දෙන්නකෝ මං කරන්නකෝ ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ශ්‍රමය ගලාගෙන යන සම්පතක්. ඒ කියන්නේ පුතේ ශ්‍රමය ගෙවිගෙන යන සම්පතක්. ශ්‍රමය ගෙවෙනවා. අද තියෙන ශ්‍රමය අදින් ඉවර වෙනවා. හොඳට මතක තියාගන්න ඒක. පොඩ්ඩක් වැදගත් ඕගොල්ලන්ට. ඒ කියන්නේ ශ්‍රමය කියන එක අද තියෙන ශ්‍රමය අදින් ඉවර වෙනවා කියන්නේ ඔයා අද මහන්සි වෙනවා නම් අද ඔයා කරන වැඩ ටික අදම කළොත් හරි හෙට ගන්න බෑ. එතකොට ඉතින් හෙටත් කරන්න පුළුවන්. හෙට ශ්‍රමය තියෙනවනේ. අද තියෙන ශ්‍රමය නෙවෙයි පුතේ තියෙන්නේ. හෙට තියෙන ශ්‍රමය ඉතුරු වෙන්නේ. එහෙනම් අද තියෙන ශ්‍රමය අදින්ම අවසන් වෙනවා. ඒකත් මතක තියාගන්න. අද තියෙන ශ්‍රමය අදින්ම අවසන් වෙනවා. එහෙනම් ශ්‍රමය කියන එක ගලාගෙන යන සම්පතක්. සාමාන්‍ය ශ්‍රමය කියන එක විවිධ හේතුන් මත කාර්යක්ෂමතාවය රඳා පවතිනවා. උදාහරණයක් දැන් ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රියක්ට තියෙන ශ්‍රමය පුරුෂයෙක්ට තියෙන ශ්‍රමයයි බැලුවාම පුරුෂයාට ඔය බර වැඩවලට තියෙන ශ්‍රමය වැඩි කායික ශක්තිය. ස්ත්‍රියට මැහුම් ගෙතුම් ආදී දේවල් බැලුවම ඒගොල්ලන්ට ශ්‍රියන ශ්‍රමය ඒකට අදාළව තියෙන ශ්‍රමය කාර්යක්ෂමයි. ඔය මහාන තැනකට වියන තැනකට ගිහිලා පිරිමියෙක් ගාන පොල් ගාන තැනකට ගිහිලා වුණා පිරිමියෙක්ව දානවට වඩා ස්ත්‍රියක් දැම්මම එයා කාර්යක්ෂමව කරනවා. එයා නිපුණතාවයක් තියෙනවා. පුරුෂයෙක් ඔය කානුවක් කපන තැන මොකක් හරි වලක් කපන තැන එහෙම නැත්නම් ගල් ගොඩාක් සිමෙන්ති ටිකක් අන්නන තැන ඒ වගේ දෙයකට ගියාම පිරිමියා ඉස්සරහින් ඉන්නවා. සමහර පිරිමි ඉන්නවා මේ ගෑනුන්ටත් අන්ත එහෙම නෙවෙයි මම කියන්නේ. සමහරලාට ශ්‍රමයේ ගැන බැලුවාම ඒ කාන්තා පිරිමිය අනුව බැලුවාම වෙනස්. ස්ත්‍රී පුරුෂ භාවය අනුව. ඒ වගේම තමයි වයස මත වෙනස් වෙනවා. පොඩි ළමයෙක්ගේ ශ්‍රමය වෙනයි, මහමිනියෙක්ගේ ශ්‍රමය වෙනයි, මහල්ලෙක්ගේ ශ්‍රමය වෙනයි. වයස අනුව වෙනස් වෙනවා. එයාගේ සමාජයේ උගත්කම අනුව ශ්‍රමය වෙනස් වෙනවා. දැන් උගත් මිනිස්සෙක් සමහර වැඩක් කරන්නට උගත් කෙනෙක් ඊට වඩා ලේසියෙන් මේ වැඩේ කරනවා. සමහර වෙලාවල් තියෙනවා උගත් මිනිසයා වටෙන් යනකොට නුගත් මිනිසයා ලේසියෙන් හොයාගන්න. එහෙමත් තියෙන ඔය අවස්ථා. ඕන්තරම් තියෙනවා. අපේ සමාජයේ දකින්න. මේ මෙහෙම කන අල්ලන්න යනකොට අර සාමාන්‍ය මිනිසෙක් ගිහිල්ලා පොඩි දෙයක් කියනවා. නේද? අර මේ එක අවස්ථාවකදී ගෙදර රූපවාහිනිය කැඩිලා හදන්න ගිහිල්ලා දුන්නාට පස්සේ මේ ඒ මනුස්සයා කියනවලු මේක මේ IC පිච්චිලා මේකට කරන්ට් එක එන්නේ නැහැ ගැටලුව අරම මේවා පිච්චිලා ලොකු ගාණක් යනවා මේක හදන්න කිව්වම මේ ගෙදර පොඩි ළමයා මේ අපච්චි මේ ස්විච් එක දාලා නැහැ කරන්ට් එකට ගහලා මෙයා ටෙස්ටර් දාලා පරීක්ෂා කරනවා
කරන්ට් එකේ නැහැ මේ ලොකු ප්‍රශ්නයක් කියලා ස්විච් එක දාලා නැහැ. ඒතකොට පොඩි ළමයාගේ මානසික ශ්‍රමය අරයට වඩා ඉතින් එතනදී වටිනවා. ඒක තමයි. ඒ වගේ ශ්‍රමයේ තියෙන විභේදන. එතකොට මේ ශ්‍රමය සංචලනය එහෙම නැත්නම් චලනය කරන්න පුළුවන්. අන්න ඕක වැදගත්. ඉඩම් කලින් තිබ්බ භූමිය සංචලනය කරන්න බෑනේ. ශ්‍රමය සංචලනය කරන්න පුළුවන්. ශ්‍රමය එක තැනකින් එක තැනකට යන්න පුළුවන්. ශ්‍රමයට පුළුවන් බස් එකේ ගිහිල්ලා ඔයා මෙතන මේ වැඩේ කරන්න කියලා කියන්නේ. එයා බස් එකේ ගිහිල්ලා ඒ වැඩේ කරනවා. ඒ වගේ වටිනාකමක් තියෙනවා ශ්‍රමයේ. තේරුණාද? ඉතින් ශ්‍රමයේ ඵලදායීතාවය කොහොමද අපි වැඩි කරගන්නේ? අපිට පුළුවන් පුතේ ශ්‍රමය වැඩි රටවල් සංවර්ධනය කරන්න ශ්‍රම සූක්ෂම ක්‍රමයට යන්න. ඒ කියන්නේ ගොඩක් ලාභෙට මිනිස්සු වැඩ කරන රටවල් වලට ගිහිල්ලා රස්සා දෙන්න පුළුවන්, ජොබ් එක දෙන්න පුළුවන්, එයාලගේ වැඩ ටික ගන්න. උදාහරණයකට යන්ත්‍ර සූත්‍ර නැතුව මිනිස්සුන්ගෙන් වැඩේ ගන්න පුළුවන්. ඔය ජපානයේ, චීනයේ ආදී ගොඩ මිනිස්සු වැඩි, විශේෂයෙන්ම චීනයේ ශ්‍රම සූක්ෂම ක්‍රමයක්. හැම මිනිස්සයම වැඩ කරලා. ඒගොල්ලෝ දැන් රොබෝට් තාක්ෂණය ගොඩක් ඉහළව තියෙනවා. නමුත් එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් පුහුණු ශ්‍රමයට පොඩි ඉල්ලුමක් තියෙනවානේ, වැඩි ඉල්ලුමක්. පුහුණු ශ්‍රමයේ මිලෙන් වැඩිනේ. අපිට පුළුවන් පුහුණු කරන්න මිනිස්සුන්ව. එතකොට ඔන්න ශ්‍රමයට වටිනාකමක් ලැබෙනවා. තේරුණාද? දැන් එතකොට පුහුණු ශ්‍රමයට වැඩි වැටුපක් දෙන්න ඕන හින්දා අපිට නුපුහුණු සේවක සේවිකාවෙන් අරන් අඩු වැටුපෙන් මේ වැඩේ කරගන්නත් පුළුවන්. මිනිස්සු කියන්නේ පුහුණු නුපුහුණු ඕන කෙනෙකුට ගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. තේරුණාද? ඊට පස්සේ බැලුවාම මේ සමහර වෙලාවට අපිට පුහුණු කරන්න වෙන රටවල් වලට ගිහිල්ලා ශ්‍රමය අරයාගේ ශ්‍රමය ගන්න විදිය වෙනස් කරන්න පුළුවන්. එයාට දැනුම ලබා දීලා. එහෙනම් ඔන්න ශ්‍රමය කියන එක වෙනස් කර ගන්න පුළුවන්. ශ්‍රමය වැඩි දියුණු කරන්න පුළුවන්. ශ්‍රමය පුහුණු කරන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ වගේ ශ්‍රමය අපිට ඵලදායී ලෙස භාවිතා කරන්න පුළුවන්. ඉතින් ශ්‍රමය ගැන ලියා ගන්න. මෙන්න මේකයි ශ්‍රමය ස්ටොප් කරලා ලියා ගන්න. රයිට්? හරි, මේ පැත්ත බලා ගන්න. අපි ළඟට යන්නේ ප්‍රාග්ධනය කියන එකට. ප්‍රාග්ධනය කැපිටල් කියලා කියනවා. අනාගත නිෂ්පාදනයක් අපේක්ෂාවෙන්, අනාගතයේ දිහා බලලා අනාගත අපේක්ෂාවෙන් අපි ඒ වෙනුවෙන් අනාගත නිෂ්පාදනය බලාගෙන මිනිසා විසින් යොදා ගන්න, ඒ වැඩේට යොදා ගන්න සියලුම භාණ්ඩ සහ උපකරණ ප්‍රාග්ධනය කියනවා. එතකොට මේ භාණ්ඩ සහ උපකරණ කියන්නේ දැන් ප්‍රාග්ධනය කියවම සල්ලිනේ මතක් වෙන්නේ. සල්ලි විතරක් නෙවෙයි ළමයි. අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, බිල්ඩින් එකේ තියෙන ඩෙස් බංකු පව ඕන එකක් ප්‍රාග්ධනය. එතකොට ඒක තමයි ප්‍රාග්ධනය කියන වත්කම් කියන එක තමයි ප්‍රාග්ධනය. ඒක සල්ලිම වෙන්න ඕනේ. සල්ලි කියන්නේ ප්‍රාග්ධනය එක කොටසක් විතරයි. ඔය සල්ලි නැති මිනිස්සු ඉන්නවා, අතේ සල්ලි නැති ලොකු ඉඩම් තියෙනවා මේ මිනිස්සයාට. එයාගේ ප්‍රාග්ධනයක් තියෙනවා. අර මහත්තයා බලන්නකෝ මේ හිඟා කන තත්ත්වයට වෙලා ඉන්නේ. ඒ වුණාට අතන අක්කර 15ක් 20ක් තියෙන්නේ යාගේ නමට තියෙන්නේ. ඒවා මුකුත් කරන්න විකුණන්නේ නැහනේ කියලා එහෙම මිනිස්සු ඉන්නවා. ප්‍රාග්ධනය තියෙනවා. ඒතකොට ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් නූතන නිෂ්පාදන ක්‍රියාවල ඉතාම අත්‍යවශ්‍යම සාධකය තමයි ප්‍රාග්ධනය. තේරුණාද? ප්‍රාග්ධනය වැඩි වෙන්න රටක නිෂ්පාදනධාරිතාවයත් වැඩි වෙනවා ප්‍රාග්ධනයත් එක්ක. ප්‍රාග්ධනයේ ලක්ෂණ බැලුවොත් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය නිර්මාණය කරලා තියෙන මිනිහා. මිනිසාගේ නිර්මාණයක්. ඒ කියන්නේ අමුතු ප්‍රාග්ධනය හදන සත්තු නෑ. මිනිසාගේ නිර්මාණයක් තමයි ප්‍රාග්ධනය. අනිත් එක ප්‍රාග්ධනය ගොඩක් ඵලදායී. ඵලදායීතාවයෙන් යුතුයි. ප්‍රාග්ධනය දිගු කාලීනයි. ඒ කියන්නේ අද තිබිලා හෙට නැති වෙන එක නෙවෙයි ප්‍රාග්ධනය කියන්නේ. ඒක මූලිකව ඒ යොදා ගන්න දේවල් ඒවා දීර්ඝ කාලයක් තියෙනවා. ඒත් තමයි ප්‍රාග්ධනය මේ ෂය වීමට භාජනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ෂය වෙනවා කියන්නේ. ප්‍රාග්ධනය කාලයගේ ඇවෑමෙන් එන්න දුරවෙලා නැති වෙලා යන්න පුළුවන්. උදාහරණයක් බිල්ඩින් එකක්. අවුරුදු 10ක් 20ක් 30ක් යනකොට නැති වෙලා යන්න පුළුවන්. උදාහරණයක් අපි මේ වැඩේට ගන්න අපි ප්‍රාග්ධන භාණ්ඩයක් හැටියට ගන්න මොකක් හරි යන්ත්‍රයක්.
ටික දවසක් වැඩ කරන හොඳට කැඩිලා යනවා. ඔය වගේ ප්‍රාග්ධනය ගෙවෙන්න ලක් වෙනවා, ගෙවීමට ලක් වෙනවා. ඊට පස්සේ එක ප්‍රාග්ධනය නිෂ්පාදන ක්‍රියාවලි ගොඩකට යොදා ගන්න පුළුවන්. ඒක වාසියක්. ගොඩනැගිල්ලක් තියනවා විවිධ වැඩ ඒක ඇතුලේ කරන්න පුළුවන්. උපකරණයක් තියෙනවා ඒ යන්ත්‍ර එක එක ගොයන් කපන යන්ත්‍රයක් කියමුකෝ විවිධ තැන්වල ගොයන් කපන්න යන්න පුළුවන්. මේ වගේ වාසි තියෙනවා ප්‍රාග්ධනයේ වැදගත්කම්. ඉතින් අපි කොහොමද මේ ප්‍රාග්ධනය කියන එක වැඩි දියුණු කරන්නේ? ප්‍රාග්ධනය කියන්නේ වැඩි දියුණු කරන්න නම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය ලස්සනට සැලසුම් කරන්න ඕන. මෙතන තමා මේ බිල්ඩින් එකේ තමා මේ වැඩේ කරන්නේ, මේ බිල්ඩින් එකේ මේ වැඩේ කරන්නේ, මේ කාලේ වෙනකොට මේ බිල්ඩින් එක මේ තත්ත්වයට ගන්නවා, මේකේ ඇතුලේ තියෙන යන්ත්‍රය මේකයි කියලා මේක සැලසුම් කරන්න ඕනේ. එතකොට අනිත් නිෂ්පාදන සාධකත් ලස්සනට සැලසුම් කරගත්තොත් මේ ප්‍රාග්ධනයේ කියන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. තේරුණාද? අනිත් එක මේ යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගිලි ආවම මෙයා ෂේ වෙනවා කියවන්නේ ළමයි. පුළුවන් තරම් මේව නඩත්තු කරන්න ඕනේ. නාස්ති වෙන්න නොදී වේගන එනකොට නැවත හදලා ගන්න ඕනේ. වාහනයක් සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා කැඩිලා බිඳලා ගියාට පස්සේ ගන්න බෑනේ ගොඩ. පොඩි දෙයක් වෙනකොට මේක හදන්න ඕනේ. ඒක තමයි ප්‍රාග්ධනය පාලනය කරනවා කියන්නේ. ඊට පස්සේ අනිත් එක ජනතාව ඉතුරු කරන්න පොළඹවන්න ඕනේ. ප්‍රාග්ධනය ආරක්ෂා වෙන එකක් තමයි ඒ ක්‍රමය. ලියන්න පුතේ ප්‍රාග්ධනයේ ලක්ෂණ. ස්ටොප් කරලා ලියාගන්න. රයිට් මේ පැත්ත බලා ගන්න. රයිට් අපි ඊළඟට කතා කරන්න පුතේ මේකේ අන්තිම එක මේ ව්‍යවසායකත්වය කියන. දැන් අපි ශ්‍රමයත් කතා කළා, දැන් ප්‍රාග්ධනයත් කතා කළා. දැන් මේ ව්‍යවසායකත්වය තමයි කතා කරන්න තියෙන්නේ. ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ඔන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. ලාභ චේතනාවක් මුල් කරගෙන ලාභයක් ගැන හිතලා ව්‍යාපාරයක් ආරම්භ කරන එකත් ඒ සඳහා නිෂ්පාදන සාධක හැසිරවීමත් සිදු කරනවා නම් මෙයා තමයි ව්‍යවසායකයා කියන්නේ. එහෙනම් ව්‍යවසායකයෙක් කියන්නේ ලාභයක් හිතේ තියාගෙනම වැඩක් කරන මිනිහෙක් විතරයි. දැන් සමහර මිනිස්සු ඉන්නවා මම මේ ව්‍යාපාරය කරන්නේ ලාභය ගැන හිතලා නෙවෙයි මිනිස්සු ගැන හිතලා කියලා පම්පෝරි ගහන්නේ. ඔය කතා කියන්නේ. ඒ මිනිස්සු ව්‍යවසායකයෝ නෙවෙයි. සිද්ධාලේපේද මහත්තයා ව්‍යවසායකයෙක්. මොකද ලාභයක් ගැන හිතලා වැඩ කරලා තියෙන්නේ. සිද්ධාලේප ඔය කුප්පියක් ගත්තාම ඔයාලට හොඳට පැහැදිලි වෙනවා නේ. මෙච්චර විතර පෙට්ටිය තියෙනවා. ඒක ඇතුළේ මෙච්චර විතර කුප්පිය තියෙනවා. ඒකේ උඩිනුත් ඔබල යටිනුත් ඔබල මෙච්චර විතර එකක් තමයි තියෙන්නේ. ගානට අනුව. එහෙන් බලන් ගියාම හැබැයි සිද්ධාලේපේද මහත්තයාගේ ඉස්සර කාලේ මේ තිබ්බා මේ අයිඩියා එකක් එයාගේ වැඩි අඩු ලාභයේ වැඩි වෙළඳාම. ලාභයේ අඩුවෙන් වෙළඳාම වැඩියෙන් කරන එක තමයි එයාගේ තියරිය තිබ්බේ. ඒක අදට ප්‍රායෝගික තියරියක්. ලාභයේ අඩුවෙන් වෙළඳාම වැඩියෙන්. අඹ ගොඩක් අඹ ගෙඩියක් රුපියල් 80යි කියලා. අඹ ගොඩේ ගෙඩි 10ක් විකුණනවට වඩා එතකොට හම්බෙන්නේ රුපියල් 800යි නේ ළමයි. අඹ ගෙඩියක් රුපියල් 50යි කියලා. අඹ ගෙඩිය රුපියල් 50යි කියලා. අපි ගෙඩි 20ක් විකුණනවා. 50යි කියලා ගෙඩි 20ක් විකුණනවා රුපියල් 1000ක් වෙනවා. රුපියල් 200ක ලාභයක් තියෙනවා. තේරුණාද? ඒක තමයි මේ අඩු ලාභයේ වැඩි වෙළඳාම. ඒතකොට අඹ ගොඩ ඉතුරු වෙන්නේ නැහැ. අඹ ගොඩත් විකිනවා සල්ලිත් හම්බෙලා ටිකක් වැඩිපව. අරයට වෙන්නේ මොකද්ද? අඹ ගණන් වැඩි. අඹ මිනිස්සු ඔබ බල යනවා ගන්න නැහැ. ගණන් වැඩිනේ. එතකොට මොකද වෙන්නේ? වෙළඳාම අඩුයි අඹත් ඉතුරු වෙනවා. ඒව කුණු වෙනවා. ඒක අඩු වුණාට පස්සේ යාට සල්ලිත් නැහැ අඹත් නැහැ. අර අඹ ටිකක් විකුණලා සල්ලිත් අඩුවෙන් වැඩියෙන් හම්බුණා. අඩුවෙන් වික්කේ මිනිස්සුත් ඊළඟ සතිය බලන කෝ අර අඹකාරයා ඉන්නවද? අඩුවෙන් දුන්නේ හොඳයි ගාන රසයි වටිනාකම වැඩි. තේරුණාද? අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට මේ ව්‍යවසායකයා අනිකුත් සියලුම නිෂ්පාදන සාධක අර තුනම හසුරවන්නේ මෙයා. මෙයා තමයි සංවිධායකයා, මෙයා තමයි නිර්මාණය කරන්නේ, මෙයා තමයි පුරෝගාමියා. හැබැයි මෙයාටම තමයි වැඩේ මොකක් හරි වුණොත් වැඩේපත් වෙන්නේ මෙයාට. ඇයි ඒකනේ මෙයා තමයි අවදානම දරන්න. ඒක තමයි වචනේ. අවදානම දරන්නෙත් මෙයා. මම මේක කරන්න ඕනේ මේ ලාභය ගැන හිතලා අර ශ්‍රමයේ කියන ටික ගත්තා, ප්‍රාග්ධනයේ යෙදුවා.
ඊට පස්සේ භූමිය කියන එක ගත්තා මම මේ වැඩේ කරනවා කියලා කළා වැඩේ චක්‍රබ්ලාස් වුණා වැඩේ නැතිවල ගියොත් වැඩේ විනාශ වුණොත් අන්තිමට මෙන්න මේ ව්‍යවසායකයා තමයි වග කියන්න ඕනේ. එතකොට එයා අවදානම අඩමාණේ ඇඟේ තියාගෙන වැඩ කරන මිනිස්සෙක්. එතකොට මේ ව්‍යවසායකයෙක් සතු ගුණාංග තියෙන්න ඕනේ. ව්‍යවසායකයෙකු සතු යම් යම් ගුණාංග තියෙන්න ඕනේ. මොන වගේ ගුණාංග තියෙන්න ඕනේ? ව්‍යවසායකයෙක් සතු. එකක් තමයි නිෂ්පාදන පිළිබඳ තීරණ ගන්න ඕනේ. බය නැතුව තීරණ ගන්න ඕනේ. ආවොත් ආවා ගියොත් ගියා කියලා නෙමෙයි හොඳට හිතලා හරි තීරණේ ගන්න ඕනේ. නිෂ්පාදන සාධක නිසි ලෙස යොදා ගන්න ඕනේ. හොඳට හසුරවන්න ඕනේ. අරක මේකට ගම්මු මේකට ගම්මු ගාලා. ඊළඟට මෙයා වෙළඳපොලේ නව අවස්ථා පිළිබඳව පොඩ්ඩක් බලන්න ඕනේ. අනාගතේ මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේක කළොත් හරියයි කියලා ඒ නව අවස්ථා ප්‍රවණතා පිළිබඳ සොයා බලන්න ඕනේ. නව තාක්ෂණය පොඩ්ඩක් යොදා ගන්න කැමති වෙන්න ඕනේ. යල් පැන ගිය පරණ තාක්ෂණය පැත්තකින් තියලා නව තාක්ෂණය යොදා ගන්න කැමති වෙන්න ඕනේ. ඒත් එක්කම අවදානම් වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. අවදානම් සහ අඩමාණයට මුහුණ දීමේ හැකියාවන් තියෙන්න ඕනේ. මෙන්න මේවට පුළුවන් නම් එයා හොඳ ව්‍යවසායකයෙක් වෙනවා. එතකොට මේ ව්‍යවසායකයාගේ එයාගේ ගති ලක්ෂණ වැඩි දියුණු කරන්න. ව්‍යවසායකයාගේ ඵලදායිතාව වැඩි කරන්න මොනවද ගන්න පුළුවන් මාර්ග? එකක් තමයි ව්‍යවසායකයට පුළුවන් නිෂ්පාදනය සඳහා සේවස්ත සැසි සම්මන්ත්‍රණ පිටරට සවාරි වලට ගිහිල්ලා එයාගේ දැනුම වැඩි කරගන්න. මේ රටේ මේ වැඩේ කරන්නේ මෙහෙමයි කියලා දැනගෙන ඇවිල්ලා ලංකාවේ කරනවා. එහෙම පුළුවන්. එතකොට ව්‍යවසායකයට පුළුවන් පුවත්පත් සංගරා පොත්පත් කියවලා දැනුම වැඩි කරගන්න. මේ බිස්නස් එකට කරන්නේ මෙහෙම. මේවා වගා කරන්නේ මෙහෙම. මේවා අලෙවි කරන්න තියෙන තැන් මේවා කියලා ඉගෙන ගන්න පුළුවන්. එයාට තනියම. එහෙම නැත්තම් පුළුවන් මේ ලංකාවේ දැන්ටමත් එයාගේ නිෂ්පාදනයක් කරලා තියෙනවා නම් ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. මේක මේ වගේ දෙයක් මං ඊට වඩා හොඳට මෙහෙම කරන්න ඕනේ කියලා හිතලා අධ්‍යයනය කරන්න පුළුවන්. අන්න ඒක තමයි ව්‍යවසායකත්වයේ අපිට වැදගත් වෙන ලක්ෂණ. රයිට්? එහෙමනම් ව්‍යවසායකත්වය ගැන ලියාගන්න පුතේ. ලියාගන්න. ව්‍යවසායකත්වය right ඕකේ ඊටු ටික සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා right මේ පැත්ත බලා ගන්න. ඔන්න අපි ඊළඟට කතා කරන්න එන්නේ මේ උපයෝගීතා න්‍යාය කියන සංකල්පය ගැන. මොකද්ද? උපයෝගීතාවය. ඔන්න එනවා ටිකක් අමුතු වචනයක්. උපයෝගීතාවය. මොකද්ද? භාණ්ඩයක් හරි සේවාවක් හරි පරිභෝජනය කරලා මිනිසා ලබන තෘප්තිය. ඔයා මොනවා හරි පරිභෝජනය කරලා තෘප්තියක් ලබනවාද? ඒකට කියන්නේ උපයෝගීතාවය කියලා. දැන් උදාහරණයක් ගමු. අපි තිබහ ඇති වුණාම වතුර බොනවා නේද? වතුර ටික බිව්වහම සැටිස් වෙන්නේ. තෘප්තියක් එන්නේ. අන්න ඒක තමයි උපයෝගීතාවය. පොතක් පතක් කියවලා අපි දැනුම ලබා ගන්න උපයෝගීතාවයට. නේද? සෙල්ලමක් කරලා ක්‍රීඩාවක් කරලා ජයග්‍රහණය කරනවම අපි තෘප්තියක් එනවනේ ඒක උපයෝගීතාවය. එහෙනම් භාණ්ඩයක් හරි සේවාවක් හරි මේක පරිභෝජනයෙන් අපි ලබන තෘප්තිය තමයි උපයෝගීතාවය කියන්නේ. එතකොට මේ උපයෝගීතාවය කියන එකට අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් පුතේ යූටිලිටි කියලා. මේකට කියනවා ඉංග්‍රීසියෙන් යූටිලිටි කියලා. ඒකින්ද උපයෝගීතාවයට U කියලා කියනවා. තෘප්තිය. දැන් මේකේ උපයෝගීතා න්‍යායක් ගැන අපි කතා කරන්න ගන්නෙ. උපයෝගීතාවය ගැන කතා කරනකොට උපයෝගීතා න්‍යාය ගැන කතා කරන්න යනවා. මොකද්ද මේ උපයෝගීතා න්‍යාය?
උපයෝගීතාවය පුතේ ආකාර දෙකකට මනිනවා. ආර්ථික විද්‍යාවේ උපයෝගීතාවය මනින ආකාර දෙකක් තියෙනවා. එකක් තමා ක්‍රම සූචක ක්‍රමය. අනිත් ක්‍රමය තමා සංඛ්‍යා සූචක ක්‍රමය. එක ක්‍රම සූචක ක්‍රමය, දෙක සංඛ්‍යා සූචක ක්‍රමය. එතකොට මෙන්න මේ ක්‍රම සූචකයි සංඛ්‍යා සූචකයි ක්‍රම දෙක බැලුවාට පස්සේ අපි මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ සංඛ්‍යා සූචක ක්‍රමය ගැනයි. සංඛ්‍යා සූචක ක්‍රමය. ඒ කියන්නේ පුතේ 1890 දී ඇල්ෆ්‍රඩ් මාෂල් කියන පුද්ගලයා, මේ ආර්ථික විශේෂඥයා හඳුන්වා දෙනවා න්‍යායක් පාරිභෝගිකයා හැසිරෙන්නේ මෙහෙමයි කියලා. මේ වෙළඳාමේදී තියෙන එක පාරිභෝගිකයෝ මෙහෙම හැසිරෙන්නේ කියලා න්‍යායක්. මේක පොඩි උපකල්පනයක්. උපකල්පන කිහිපයක් තියෙන එක උපකල්පනයක්. එකක් කියනවා පාරිභෝගිකයා භාණ්ඩයක් හෝ සේවාවක්, පාරිභෝගික කියන්නේ අපි කියමු අපි සබන් කැටයක් ගන්නවා කියමුකෝ. මෙන්න මේ භාණ්ඩ හෝ සේවා පරිභෝජනයෙන් තෘප්තියක් ලබනවලු. එහෙම නැත්නම් උපයෝගීතාවයක් ලබනවලු. ඒක මනින්න පුළුවන්ලු. ඒක මනින්න පුළුවන් කියලා කියනවා. එතකොට මේක මනින්නේ කොහොමද? යූටිල්ස් කියන ඒකකයෙන්ලු. භාණ්ඩ හෝ සේවා පරිභෝජන තෘප්තිය යූටිල්ස් වලින් මනිනවා. පරිභෝජන තෘප්තිය යූටිල්ස් වලින් මනිනවා. මේක සංඛ්‍යාත්මකව මනින්නත් පුළුවන්ලු. ඒ කියන්නේ ඔයා මේ භාණ්ඩය පරිභෝජනය කරලා මෙච්චර තෘප්තියක් ආවා, මේ භාණ්ඩය පරිභෝජනය කරලා මෙච්චර තෘප්තියක් ආවා කියලා මේක උපකල්පනයක්. ඒකනේ උපකල්පනයක් කියන්නේ. රයිට්? එතකොට ඊළඟට කියනවා එක එක භාණ්ඩය පරිභෝජනයෙන් ලැබෙන තෘප්තිය එක එක භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්ලු. භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්ලු. ඒ කියන්නේ අපි පාන් කාලා ලැබෙන තෘප්තිය, කේක් කාලා ලැබෙන තෘප්තිය, අයිස්ක්‍රීම් එකක් කාලා ලැබෙන තෘප්තිය එකිනෙකට වෙනස්ලු. තෘප්තිය වෙනස්. තේරෙනවනේ? හරි. එහෙමත් කියනවා. ඊට පස්සේ කියනවා එක භාණ්ඩයක් දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට, එක භාණ්ඩයක් දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට ලැබෙන උපයෝගීතාවය පළවෙනි පාර ගොඩක් හම්බ වෙනවා, ඊළඟ පාර ටිකක් අඩු වෙනවා, ඊළඟ පාර ටිකක් අඩු වෙනවා, ඊළඟ පාර ටිකක් අඩු වෙනවා. පැහැදිලි කරන්නම් තව. පාන් කන පුද්ගලයන් පළවෙනි පාන් පෙත්තේ බඩගින්න ඉන්න මිනිස්සුෙකුට පළවෙනි පාන් පෙත්ත කනකොටම ඇති වෙනවනේ තෘප්තියක්. අම්මෝ මේක පාන් කෑල්ල කන්න ඕනේ කියලා. ඒ තෘප්තිය දෙවනි පාන් පෙත්ත කනකොට එච්චරම නෑ, ටිකක් අඩු වෙනවලු. තුන්වෙනි පාන් පෙත්ත කනකොට තව ටිකක් අඩු වෙනවා. හතරවෙනි පෙත්ත කනකොට තවත් අඩු වෙනවා. පැහැදිලිද? අන්න එහෙම වෙනවා. ඒක තමයි නේද ළමයි, ඔය වාහනයක් ගත්තාම අලුතෙන්ම වාහනයක්, ඔයා සයිකලයක් ගත්ත කියම, ඔයා මොටර් සයිකලයක් ගත්ත කියමුකෝ. මුලදිම පිහිනවා. ඉතින් නේද ෆෝන් එකක් ගන්නකො අතට. අලුතෙන්ම ෆෝන් එකක් ගත්තාම ගෙදර ඇවිල්ලා තියන්නේ නේද රෙදි කෑල්ලක් තියලා ලේන්සුව තියලා ඒක උඩ තියන්නේ, පිහිනවා, බලාගෙන ප්‍රවේශමෙන්. දැන් මොකද කරන්නේ? කල් ගියාම ඒ තෘප්තිය අඩු වෙලා අන්තිම කාලේ වෙනකොට මේ ෆෝන් එක ඇඳට උඩින් විසික් කරන්නේ. මේසෙට විසික් කරනවා. වාහනයක් ගත්තාම පළවෙනියෙන්ම හොදනවා, පිහිනවා බයිසිකලේ නේද? එහෙම පස්සේ කාලේ යනකොට මේකේ තෘප්තිය එන්නේ නඩු වෙලා ඒ බයිසිකලේ හොදන්නෙත් නෑ. ඒක ඉතින් කැඩිච්ච ඒවා හදන්නෙත් නෑ. ඒකේ හදන ගමන් බලනවා අර බයික් එක නම් මරු.
ඒක ගන්න තිබ්බනම් හොඳයි. ඇයි? මේකේ තෘප්තිය අඩු වුනහම තව එකක් ගැන බලනවා. ඔය බාණ්ඩ මොන බාණ්ඩ පරිභෝජනය කරත් ඕක කොහොමම තමයි. නේද? ඕනම බාණ්ඩ පරිභෝජනයක් ගැන බැලුවොත් එහෙම. සේවාවක් පරිභෝජනය. කොටිම කිව්වා ගෑල් ළමෙක් එක්ක යාළු වෙච්ච පිරිමි ළමෙක් එක සම්බන්ධතාවයක් තියාගෙන කාලයක් ආශ්‍රය කරනකොට තෘප්තිය අඩු වීම තුල තමයි ඊළඟ එක. මේක උපයෝගීතා සංකල්ප. ඊළඟ ගෑල් ළමයට කියන්න එපා මේ උපයෝගීතා සංකල්පයක් මතයි උනේ කියලා. මොකද ඒකේ තෘප්තියත් අඩු වෙලා වෙන එක්කෙනෙකුට යනවා. ඒ තෘප්තියත් අඩු වෙලා වෙන එක්කෙනෙකුට යනවා. ඒක තමයි උපයෝගීතා සංකල්පයේ මෙයා කියන්නේ. මේ ඇල්ෆර්ඩ් මාෂල් කිව්වේ මං එහෙම නෙවෙයි. 1890 කියපු කතාව. රයිට්? ඊට පස්සේ තුන්වෙනි එකට කියන්නේ දැන් දෙවෙනි එකට කිව්වේ මොකද්ද? දෙකට කියනවා උපයෝගීතාවය ස්වාධීනයි. ස්වාධීනයි. එකක උපයෝගීතාවය ඒකක ගාන වැඩි කරගෙන යනකොට ක්‍රමයෙන් අඩු වෙනවා. අඩුවේ. තුන්වෙනි එක කියන මේ තමන් ගැන උපකල්පනය කරලා අනිත් අයත් එසේයයි. උපකල්පනය කරන්න පුළුවන්. තමන් ගැන උපකල්පනය. නිරීක්ෂණය කරලා අනිත් අය ගැන උපකල්පනය කරන්න පුළුවන්. තමන් මෙහෙමනම් අනිත් අයත් මෙහෙමයි කියලා නිකන් උපකල්පනය කරන්න පුළුවන්. මේ භාණ්ඩයට වඩා මේක හොඳ වෙන්නේයි කියලා අපි හිතලා බලනවා. අනිත් මිනිස්සුත් එහෙම හිතයි කියලා උපකල්පනය කරනවා. රයිට්? එතකොට මේ ඇල්ෆර්ඩ් මාෂල් කියපු මේ කතාව සංඛ්‍යා සූචක මේ උපයෝගීතා කතාව යූටිල්ස් වලින් මයින්න පුළුවන් කියන කතාව අපි න්‍යායක් හැටියට ඉගෙන ගන්නවා. මේ න්‍යායක් හැටියට ඉගෙන ගන්නවා. ඊටත් කලින් මේ උපයෝගීතාවය කියන එක ලියා ගන්න. රයිට් මේ පැත්ත බලාගන්න. දැන් අපි කතා කරන්නේ මේකේ ආන්තික උපයෝගීතාවය සහ මුළු උපයෝගීතාවය. දැන් මේ උපයෝගීතාවය යටතේ මොකද්ද පුතේ? උපයෝගීතාවය. අපි මයින්නේ කොහොමද? සංඛ්‍යා සූචක ක්‍රමය. සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ උපයෝගීතාවයේ කතා කරනකොට අපි ගත්තු එකක් තමයි මොකද්ද? ආන්තික උපයෝගීතා න්‍යාය. ආන්තික උපයෝගීතා න්‍යාය. ආන්තික උපයෝගීතා න්‍යාය. ඒකෙදි කතා කළේ මොකද්ද? භාණ්ඩ සේවා පරිභෝජනයේ මයින්න පුළුවන්. ඒක ස්වාධීනයි. ඒකක ගාන වැඩි කරනකොට ටික ටික අඩු වෙලා යනවා. Taman ගැන නිරීක්ෂණය කරලා අනිත් අය ගැන උපකල්පනය කරන්න පුළුවන් කියලා. එතකොට මේ ආන්තික උපයෝගීතාවය ගැන කතා කරනකොට අපිට එනවා භාණ්ඩ හෝ සේවා පරිභෝජනයෙන් ලැබෙන මුළු තෘප්තිය. මුළු තෘප්තිය. අපි කියනවා නමක් ඒකට මුළු තෘප්තියට මුළු උපයෝගීතාවය. මේකට කියනවා මුළු උපයෝගීතාවය. මේකට කියනවා total utility. TU. total utility. TU කියනවා. ඒ කියන්නේ භාණ්ඩ හෝ සේවාවෙන් පරිභෝජනය කරලා ලැබෙන මුළු උපයෝගය. දැන් උදාහරණයක් ගත්තොත්
මම පළවෙනි පාම් පෙත්ත කාලා මට හම්බ වෙනවා නම් තෘප්තිය ඒකක වශයෙන් 20ක්. දෙවනි පාම් පෙත්ත කනකොට මට හම්බ වෙනවා ඒකක වශයෙන් 20ට වඩා අඩු වෙන්න බෑ පුතේ. අර දෙවනි පෙත්තේ තෘප්තිය අඩු වෙනවනේ. ඒකක 16ක්. පළවෙනි පෙත්ත කනකොට මුළු උපයෝගීතාවය 20යි. දෙවනි පෙත්ත කනකොට අර මුළු එකට තව එකතු වෙනව නේද දෙවනි පෙත්තේ අන්න 36යි. අර 16 20ට එකතු වෙන්න ඕනේ. මුළු උපයෝගීතාවය කියන්නේ පරිභෝජන ලැබෙන මුළු තෘප්තිය එකතුව. උඩට මේව ගන්න සංකල්ප අමාරුයි. දෙවනියට භාණ්ඩ පරිභෝජනය ඒකක එකකින් වැඩි කරන විට ඒකක එකකින් ඉහළ දානකොට අමතරව එකතු වන තෘප්තිය මුළු තෘප්තියට අමතරව එකතු වන තෘප්තිය අපි කියනවා ආන්තික උපයෝගීතාවය කියලා. ඒකට කියනවා ආන්තික උපයෝගීතාව. ඒකට කියනවා මාර්ජිනල් යූටිලිටි. මාර්ජිනල් කියන්නේ M, යූටිලිටි කියන්නේ U. එහෙනම් කියනවා මාර්ජිනල් යූටිලිටි. මාර්ජිනල් යූටිලිටි. ඒකට කියනවා ආන්තික උපයෝගීතාවය. මාර්ජිනල් යූටිලිටි. දැන් ඒ කියන්නේ මොකද්ද? දැන් පළවෙනි පෙත්ත කනකොට 20යි දෙවෙනි පෙත්ත කනකොට 16යි. එතකොට පළවෙනි පෙත්ත කනකොට 20 නම් ආන්තික උපයෝගීතාවය කියන්නේ 20යි. ඇයි අමතරව එකතු වෙන්නේ නැහනේ. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි පැත්තට යනකොට අමතරව 36 වෙන්න එකතු වුණා 16ක්. අපි ඒක වගුවකින් බලමු. මෙතනින් මම වගුව අඳින්න. පරිභෝජනය කරන පාම් පෙති ගාන මේ පැත්තට දාලා. පෙති ගාන මේ පැත්තෙන් දාමු මුළු උපයෝගීතාවය TU. මේකට දාමු ආන්තික උපයෝගීතාවය MU. ඔන්න මේ මිනිස්සයා පාම් පෙති කනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාම් පෙති 8ක් කන පුද්ගලයෙක් කියමු. මුළු උපයෝගීතාවය 20යි කියමු. 20යි. දෙවනි පෙත්ත කනකොට තව වැඩි වෙනවා 36යි. තුන්වෙනි පෙත්ත කනකොට තව වැඩි වෙනවා 48යි. හතරවෙනි පෙත්ත කනකොට තව වැඩි වෙනවා 56යි. හයවෙනි පෙත්ත කනකොට තව වැඩි වෙනවා 60යි. පස්වෙනි පෙත්ත කනකොට 60යි. ඔහොම පාම් පෙති කකා ඉන්නකොට ළමයි නිකන් තෘප්තිය ලැබෙන තෘප්තිය එන්න අඩු වෙනවා කිව්වනේ. ඒ කියන්නේ මේකේ 20ක් හම්බෙලා මෙයාගේ 36ක් නේ. අමතරව එකතු වෙලා තියෙන කීයද දැන් ආන්තික උපයෝගීතාවය මෙයාගේ 20යි. ඒක හොයන්නේ කොහමද? උඩ එකෙන් මේ යටාගෙන් උඩාගේ අඩු කරලා දාන්නේ මෙතනට. පළවෙනි පැත්තට උඩ අගයක් නැහැනේ අඩු කරන්න බිඳුවනේ. එහෙනම් 20න් බිඳුවක් අඩු කරාම 20යි. මේ දෙවනි එකේ 36න් 20ක් අඩු කරනවා. 36න් 20ක් අඩු කරාම 16යි. ආන්තික උපයෝගීතාවය. එහෙනම් මෙයා දෙවනි පෙත්ත කනකොට තෘප්තිය ඇවිල්ලා තියෙන්නේ කෑලි 16යි. යූටිලිස් 16යි. පළවෙනි පෙත්ත කනකොට 20ක් තිබිලා දැන් 16යි. තුන්වෙනි පෙත්ත කනකොට 48. එහෙනම් 48 36 අඩු කරන්න 48න්. කීයක්ද යූටිලිස් 12යි. ඔන්න ටිකක් අඩු වෙලා නේද තව.
තුන්වෙනි පෙත්ත කනකොට. මේ ගැප් එක අඩු වෙලා. මේ ගැප් එක බලමු 56 48යි බැලුවම ගැප් එක 8යි. 60යි 56 ගන්නකොට ගැප් එක 4යි. ඔන්න බලන්නකො 6 වෙනි පෙත්ත කනකොට මෙයාගේ මුළු උපයෝගීතාවය 60ම තමයි. කකා ඉන්නකොට කැවුම් වුණත් කකා ඉන්නකොට තිත්ත වෙනවා කියලා අහලා තියෙනවද? කාම කකා පාන් කකා ඉන්නකොට එක අවස්ථාවක් වෙනවා. තව නම් පාන් පෙත්තක් කන්න බෑ. කනවා. අන්තිම පාන් පෙත්ත කන්නේ කිසිම තෘප්තියක් නැතුව. අතෘප්තියක් ඇත්තේ නැහැ, තෘප්තියකුත් නැහැ. නිකම්ම ඔන්නෝහේ කනවට කනවා. එතකොට තෘප්තිය බිඳුවයි. මේන් බලන්නේ එක අහුවෙනවා. 60න් 60ක් අඩු වුණාම බිඳුවයි. ආන්තික උපයෝගීතාවයේ බිඳුව වෙනවා. අත්තම්මයි හරි අම්මා හරි හිටියොත් එම පුතේ ඔන්න ඔහෙ තව පාන් පෙත්තක් කන්න කියලා දානවා. අනේ කන්න නෑ කන්න කියලා කවනවා. ඔන්න දැන් තෘප්තිය අයින් වෙලා දැන් යන්නේ මොකද්ද? අතෘප්තිය. අප්පිරියයි. තිත්තයි. ඇති වෙලා නේද ඔය ගෑල් ළමෙක් එහෙම පිරිමි ළමෙක් කාලයක් ආශ්‍රය කරගෙන යනකොට උපයෝගීතාවය අඩු වෙලා බිඳුවට ඇවිල්ලා ඊළඟට ආයේ එහෙම කතා කරන්න හම්බෙන්න ගියොත් එහෙම මොකද කියන්නේ? ආපෝ ඇති තමයි කතා කරන්නේ නැහැ පාලා තෘප්තිය බිඳුවයි. රින යන්නේ මෙන්න බලන්න අගේ. ආයේ එනවා 56ට 8 වෙනි පෙත්තෙන් 7 වෙනි පෙත්තෙන්. මේ 6 වෙනි එක නේ 60 උනේ. මේ බිඳුව උඩට යනවා. 7 වෙනි පෙත්තත් 56ක් වෙනවා. එහෙනම් පුතේ 60න් 56න් 60ක් අඩු ගාම ඍණ 4යි. ආය 8 වෙනි පෙත්තක් දුන්නොත් 48යි. තෘප්තිය එන්නේ අඩු වෙලා අතෘප්තියට ගිහිල්ලා වමනේ යන්නේ නෝ ඒක කාලා. රයිට් ඍණ 8යි. දැන් පැහැදිලි නේද? ඕනම භාණ්ඩයක් ඔයා ගත්ත අලුතෙන් ගත්ත වාහනේ පළවෙනි පාර පැදගෙන යනකොට එනවා හෙන්න ත්‍රිල් එක තෘප්තියක්. දෙවනි අවුරුද්ද හරි දෙවනි මාසේ පදිනකොට ටිකක් අඩුයි, තුන්වෙනි මාසේ පදිනකොට අඩුයි. අන්න අර බිඳුවට ආවම ඔහේ පදිනවා. හැබැයි බිඳුවත් පැනලා පදිනකොට එපා වෙනවා. අපෝ මේක නම් හරියන්නේ නැහැ. මේකේ වැරදි නැති ඒවා අහුවෙනවා. මේ වාහනේ බලන්න මේ රෝදෙත් ගහනවා මේ උලම් බහිනවා හැම වෙලේම මේකේ මේ සද්දෙකුත් වෙනවා මොකක් හරි මේක නම් විකුණන්න ඕනේ. ගන්නවා ඊට වඩා ලදරමක්. හැබැයි ලදරම ගත්තට ඒක පදිනකොට හෙන්න තෘප්තියෙන් පදිනවා. ටික කලක් යනකම් ඒ තෘප්තියත් අඩු වෙනවා. ඕකම තමයි කතාව. සල්ලිකාරයෝ ඒකනේ ළමයි. මෝටර් සයිකලයක් නැති මිනිසයා පුස්සයිකලේ යන මිනිසයා මෝටර් සයිකලේ දිහා බලලා hina වෙනවා. අම්මෝ මට නෑනේ තිබ්බනම් ඒක මරු. බලන්නේ මොකක්ද දිහාද? CT100 එකක් දිහා. CT100 එකක් දිහා. මේ CT100 එක පදින මිනිසයා මොකද බලන්නේ? අපාචියක් ගත්තා නම් හරි මීට වඩා නේ 150ක් ගත්තා නම් හරි. FZ එකක් ගත්තා නම් හරි ලොකුවට හිතලා ගන්නවා. එතනින් එහාට ඒකත් පැදිනකොට TW එකක් ගත්තා නම් ට්‍රැකර් එකක් ගත්තා නම් හරි නේද? AX1 එකක් ගත්තා. එතනින් උඩට යනවා. ඒකත් පදිනවා කාලයක්. ඊට පස්සේ ඩුකාටියක් ගත්තා නම් හරි නේ ලක්ෂ ගාණක් වෙන එකක් නැත්නම් BMW බයික් එකක් ගත්තා නම් හරි ඒක පදිනවා. තෘප්තිය අඩු වෙනවා. බයික් පැදලා හරියන්නේ නැහැ. වැස්සට දෙමිනවනේ ගන්නවා පොඩි කාර් එකක්. පදිනවා. මේක පැදලා හරියන්නේ නැහැ. ටික කාලයක් යනකොට ඊට වඩා ලොකු එකක්. ඒකත් පැදලා හරියන්නේ නැහැ. ඊටත් වඩා බෙන්ස් එකක්. Audi BMW එකක් පදිනවා. පැදලා කොච්චර තෘප්තිය එපා වෙනවද කියනවා නම් මිනිස්සු සල්ලි වැඩි වුණාම පදින එක පැත්තකින් තියලා ඌ ඉඳගෙන යනවා. පදින්න ගන්නවා ඩ්‍රයිවර් කෙනෙක්. අර ඉඳගෙන යනවා. ඩ්‍රයිවර්ට තමයි BMW එක පදින තෘප්තිය ඔක්කොම හම්බ වෙන්නේ. ඌට තමයි ඔප්ෂන් ටික හම්බ වෙන්නේ. ඌ තමයි මේකේ පාලකයා. ඌ තමයි විඳින්නේ ඒක. අර ඔප්ෂන් දාලා වාහනයක් එවන්නේ ළමයි පදින්න එලවන එකට ෆීල් එක ගන්න. ඒක දන්නේ නැති මෝඩයෝ ඒ වාහනේ එලවන්න ඩ්‍රයිවර්ට දීලා මිනිහා ඉඳගෙන යනවා. සල්ලි වැඩි නෑ වාහනේ එලවන්නේ අපිද. ඉතින් ඉඳගෙන යන්න ඕන නම් ඕකේ ඕනේ බස් එකේ ගියත් ඉඳගෙන යනවා.
ඇයි එලවන්නේ ඩ්‍රයිවර්නේ? තේරුණාද? ඒ වාහනේ එවලා තියෙන එක් වාහනේ එවලා තියෙන ඒ වාහනේ ඔප්ෂන් වැඩි වෙලා එලවන මිනිස්සයාට ෆීල් එකක් දෙන්න. එයාට තෘප්තියක් ගන්න. එයාගේ අතේ තමයි හැන්ඩල් එක තියෙන්න ඕනේ. එතකොට එයා තමයි විඳින්නේ. හැබැයි මේවා වෙලාව අනුව දැන් අපි හිතමු කොච්චර ගුරුවරු ඉන්නවද? එක නගරයක පන්ති කරලා උගන්නලා මහන්සි වෙලා ආයි ගෙදර යන ආයි තව නගරයක පන්ති කරන. එතකොට මේ වාහනේ ලෝගෙන යන්නේ මේ මිනිස්සයාට කිව්වොත් එහෙම ඊට වඩා ඒ තෘප්තිය නැති වෙලා. හැබැයි ගත්ත අලුතෙන් ඕක එලෙව්වා. අවුරුද්දක් ඕක එලෙව්වා. දැන් බින්දුවයි. දැන් මේ වාහනේ නම් හරියන්නේ නැහැ. ඒක නෙවෙයි සමහර අවස්ථාවල ටියුෂන් ගුරුවරු ගොඩ ගිහිල්ලා ළමයිට උගන්වලා ගොඩ සල්ලි හම්බ කරාම මේ චොපර් එකක් ඉල්ලුවේ අවස්ථා තියෙනවා ලංකාව ඉතිහාසයේ. කොළඹේ ඉඳන් මහනුවර පන්තියට යන්න හෙලිකොප්ටරයක් ඉල්ලනවා රජයෙන් අවසරය හම්බුන්නේ නැහැ. ඉල්ලුවා. එහෙම තියෙනවා. ඒ තෘප්තිය ඕක උඩින් ගිහිල්ලා තෘප්තිය වෙනුණා කොහොම යටින් යන්න එකක් ඉල්ලයි දන්නේ. ඔන්න තෘප්තිය හැටි බලන්න. ඕවා කියා දෙන්න ඔබගේ. නේද? හැරගිය පෙම්මතා පෙම්මතියට කියා දෙන්න ඕනේ ඕවා. ඕක තමයි හේතුව. අපි දන්නවා ඇල්ෆර්ඩ් මාෂල් කියා දීලා තියෙනවා. තෘප්තිය අඩු වෙන්නේ මෙහෙමයි. නේද? භාණ්ඩ හා සේවා පරිභෝජනය කරගෙන යනකොට තෘප්තිය අඩු වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙනවාට. ඔය ආන්තික උපයෝගීතාවයේ බිඳුවට ඇවිල්ලා ඕවා කියන්නේ නැන්න එපා ගහලෙලෝ. දැන් කොහොමත් ඕක තමයි කතාව. දැන් මේ අගයන් ටික දෙනවා. දැන් ඔයාට පුතේ මේ අගයන් ටික දුන්නෝ. මේ පැත්ත හදාගත්ත හැකිනේ. යට එකකින් උඩ එක අඩු කරලා ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතා අගයන් ටික දුන්නොත් මේක හදාගත්ත හැකිනේ. ඒක කොහොමද 20 නම් 20මයි. 20ට 16 නම් 20යි 16 එකතු වෙලා මේ ආන්තික උපයෝගීතා දෙකක් දෙවනි පෙත්තත් කණ එකත් එකතු කරලා 36 කරනවා. එතකොට මේ 36 කියන එකට 12ක් එකතු කරලා 48 කරනවා. 48ට 8ක් එකතු කරලා 56 කරනවා. මේකත් හදාගත්ත හැකියි. එතකොට දැන් ඔය දෙක තියෙනවා නම් ඔය දෙකට අනුව අපිට පැහැදිලි එන්න ආන්තික උපයෝගීතාව අඩු වෙවි යනවා. අඩු වෙවි ගිහිලා යම් අවස්ථාවක බිඳුව වෙනවාද? ඒ අවස්ථාවේ තමයිලු මුළු උපයෝගීතාවයේ උපරිමව පෙන්වන්නේ. හරි නේද? ආන්තික උපයෝගීතාව අඩු වෙලා තෘප්තිය අඩු වෙලා වාහනේ පැදලා පාම් පෙත්ත කාලා කේක් කෑලි ටික කාලා මිදිගෙඩි ටික කාලා ගිහිල්ලා අන්තිම මිදිගෙඩියත් කාලා මීට වඩා නම් එකක්වත් කන්නේ නැහැ කියලා හිතන අවස්ථාවේදී මුළු උපයෝගීතාව ගන්න පුළුවන් උපරිම අගයට ඇවිල්ලා 60යි. රයිට්? එතනින් එහා ඒකක වැඩි කරන්න මුළු උපයෝගීතාවය අඩු වෙනවා. ඕක තමයි මේ ක්‍රමයෙන් අඩු වෙනවා කියන එකදී ආන්තික උපයෝගීතාවය ටික අඩු වෙලා යනවා කියන එකදී ඒකත් පෙන්නහම ආන්තික උපයෝගීතාවය ඍණ වෙනවා කියන එක අනුව මේකට කියනවා හීනවන ආන්තික උපයෝගීතා සංකල්පය කියලා. රයිට්? ඕන් හීනවන ආන්තික උපයෝගීතා සංකල්පය ඔන්න ඕක තමයි. එතකොට මේකට අනුව අපිට පස්තාර අඳින්නත් පුළුවන් ළමයි. දැන් ටෝටල් යුටිලිටි එකට පස්තාරයක් ඇන්දොත් මේ තියෙන්නේ බලන්න පුතේ. මේ තියෙන්නේ මුළු උපයෝගීතාවයට ඇඳලා තියෙන ප්‍රස්තාරය. මේකේ තියෙන භාණ්ඩ ප්‍රමාණය, කාපු පාම් පෙති ගාන, ක්වොන්ටිටි එක කියන්නේ ප්‍රමාණය. මේ පැත්තට දාන්නේ මොකද්ද? උපයෝගීතා අගය. මේ TU කියන්නේ total utility, මුළු උපයෝගීතාවය. MU කියන්නේ marginal utility, ආන්තික උපයෝගීතාවය. දැන් ඔන්න 20 50 60 නේ උපරිම. පාම් පෙත්තෙන් 60ට තමයි උපරිම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අඩු වෙලා ආන්තික උපයෝගීතාවය මොකද වෙලා තියෙන්නේ? එන්න අඩු වෙවි 20 ඉඳන් අඩු වෙවි ගිහිල්ලා බිඳුවට ඇවිල්ලා 6 වෙනි පෙත්තේදී ගිහිල්ලා. දැන් මේකෙදී ඔය දෙකම එක පස්තාරයට අඳින්නත් පුළුවන්. මේ දෙකම මේ තියෙන අගයක් එකම පස්තාරට ඇඳොත් 20න් පටන් අරන් මෙහෙම ගිහිල්ලා
මේ 60 දී බිඳුව වෙනවා. එතකොට මේකම ප්‍රස්තාරය. මේක තමයි එතකොට මේ මාජිනල් යුටිලිටි කියන්නේ. මේකට තමයි ටෝටල් යුටිලිටි කියන්නේ. එතකොට මාජිනල් යුටිලිටි බිඳුව වෙන අවස්ථාව ආන්තික උපයෝගිතාවයේ බිඳුව වෙන අවස්ථාවේ තමයි උපරිම තෘප්තියක් තියෙන්නේ. right? එතකොට ඔන්න ඕක තමයි උපයෝගිතා න්‍යාය. දැන් එතකොට ඕක ඔය සංකල්පය ආන්තික උපයෝගිතාව සංකල්පය පැහැදිලි වෙන්න මේ දෙවනි පෙත්තේ ආන්තික උපයෝගිතාවය හොයන්නේ කොහොමද? දෙවනි පෙත්තෙන් අඩු කරන්න ඕනේ පළවෙනි පෙත්ත. තුන්වෙනි පෙත්තේ හොයන්නේ කොහොමද? තුන්වෙනි පෙත්තේ අගයෙන් අඩු කරන්න ඕනේ දෙවනි පෙත්ත. එහෙම තමයි මාජිනල් යුටිලිටි එක හොයන්නේ. ඒකට ආන්තික උපයෝගිතාවයේ ක්‍රමයෙන් අඩු වෙන එක තමයි ඊනන ආන්තික උපයෝගිතාවය කියන්නේ. රයිට් උපයෝගිතාවය කියන එක ලියන්න. මේවා තියෙනවනේ උපයෝගිතාවය ලිව්වා නේද? උපයෝගිතා න්‍යාය. ආයක ලිව්වා. මේක තියෙනවා ඕගොල්ලෝ. මාජිනල් යුටිලිටි නම් මෙන්න මේක ලියන්න තියෙනවා. ඒකක් තියෙනවා නේද පුතේ? ටෝටල් යුටිලිටි ලෙස හඳුන්වන්නේ මෙන්න මේක ලියන්න ඕනේ. භාණ්ඩ පරිභෝජන ඒකක එකකින් වැඩ කිරීමේදී මුළු උපයෝගීතාවයට එකතු වන ප්‍රමාණය ආන්තික උපයෝගීතාවය නම් වේ. ඒක ලියා ගන්න ඕනේ. right? ඒක තමයි තියෙන්නේ. right? එහෙනම් ඊළඟට බලන්න මේ ටිකක් තියෙනවා. ප්‍රස්තාරයක් තියෙනවා. මේ ප්‍රස්තාරයේ අගයන් ටිකක් වෙනස් කරගෙන 20 36 48 56 නැතුව වෙන අගයන් ටිකක් දාගෙන මේ ප්‍රස්තාර දෙක තුනක් ඕගොල්ලෝ ඇඳලා බලන්න. එහෙනම් ඕගොල්ලෝ අද දවසේ ගත්ත දේවල් බැලුවාම මේ උපයෝගීතාවය කියන සංකල්පය බැලුවාම ඕනම භාණ්ඩයක් ඕනම සේවාවක් අධ්‍යාපන සේවයේ වුණත් දිගින් දිගටම පැය ගාණක් ඉඳගෙන පැය 7-8 ඉගෙන ගන්නකොට ඒකේ තෘප්තිය අඩු වෙලා පළවෙනියම තියෙනවා. එහෙම අඩු වෙලා බිඳු වෙලා යනවා. ඍණ වෙලා යනවා. වමන යන්න පුළුවන් නේද? ඒකේ තමයි තෘප්තිය අඩුවීම. ඒතකොට ඒක ඉගෙන ගත්තා. ඒකට ආන්තික උපයෝගීතාව කරනවා. ඇල්ෆර්ඩ් මාර්ෂල් මේක හොයාගෙන තියෙන්නේ. එයා තමයි මේක හදාගෙන තියෙන්නේ කියලා දැන් දන්නවා. එහෙනම් ලබන සතිය අපි හම්බ වෙන්නේ මේකේ ඊළඟ කොටසෙන් මොකද්ද මේ උපයෝගීතා සංකල්පයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පාරිභෝගිකයාගේ ඉල්ලුම කොහොමද වෙන්නේ කියලා. ඒකෙන් හම්බ වෙනකන් අද දවසේ සාකච්ඡාව මෙතන අවසන්. ලබන සතිය හම්බ වෙනකන් ආයිබෝවන්.